අපිත් එක්ක මේ වෙලාව එකතු වෙන ඔබ සියලුම දෙනා ඉතා ගෞරවයෙන් නැවතත් පිළිගන්නවා. පහුගිය අවස්ථාවේ අපි අධ්‍යයනය කළ කූඩාරම් මංගල්‍යයේ ආරම්භය සහ අරමුණ ගැන මේ වෙලාවේ අපි විමසා බලන්න සූදානම් වෙනවා. ඇයි අපි කූඩාරම් මංගල්‍ය වර්ෂයක් පාසා මෙලෙස පැවැත්විය යුත්තේ? කූඩාරම් මංගල්‍යයේ පැවැත්වීම තුලින් දෙවියන් වහන්සේ අපව සූදානම් කරන්නට යන දේ කුමක්ද කියන එක ගැන මේ වෙලාවේ අපි අධ්‍යයනය කරමු. අපි බැලුවා ඊශ්‍රායල් වරු විසින් පවත්වන ලද ප්‍රධාන මංගල්‍යයන් 6ක 6 වෙන්න තමයි මේ කූඩාරම් මංගල්‍ය. මේ මංගල්‍යයන් 6ම බයිබලයේ කරන්නට දෙවියන් වහන්සේ නියම කරලා තිබුණු මංගල්‍යයන්. ඒවා කරද්දි තමයි අපිට පැහැදිලි වෙන්නේ දෙවියන් වහන්සේ ඒ තුලින් අපිට සිහිපත් කරන දේවල් සහ අනාගතයේදී වෙන්නට යන දේවල් පිළිබඳව යම් අදහසක් මේ මංගල්‍යයන් තුලින් ලබා දීලා තිබෙනවා. හොරණෑ මංගල්‍ය සහ එලිදරව් පොතේ විස්තර කරලා තිබෙන හොරණෑ පිඹීම එකකට එකක් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපි විස්තර කළා. එලෙසම මේ කූඩාරම් මංගල්‍ය පැවැත්වීම තුලිනුත් දෙවියන් වහන්සේ මතු කාලයකට අපව සූදානම් කරනු ලබනවා. ඊශ්‍රායල් වරු විසින් මේක පවත්වගෙන ආවා. ඔවුන් ගත කළ කාන්තාර ගමනේ ඔවුන් ගත කළ විදේශික ජීවිතය කිසිම ලෝකයෙන් පිළිගැනීමක් නැතුව ලෝකයේ ඔවුන්ට ඉන්නට හරි නිශ්චිත බිමක් නැතුව ගත කළ తాවකාලික ගමන සිහි කිරීමටත් ඉන්පසු ඔවුන්ව දෙවියන් වහන්සේ පොරොන්දු දේශයට රැගෙන ආපු විදිහ සිහි කිරීම සඳහාත් ඊශ්‍රායල් වරු මේ කූඩාරම් මංගල්‍ය වසරක් පාසා පැවැත්වූ බව අපි ඉගෙන ගත්තා. දැන් අපි ඇයි මේ කූඩාරම් මංගල්‍ය ඉදිරියටත් පවත්වාගෙන යා යුත්තේ? දැන් මේ දින 7 අපි මේ විදිහට මේ කාලේ පැවැත්වීමෙන් අපිව දෙවියන් වහන්සේ සූදානම් කරන්නේ කුමකටද? අනාගතයේදී මේ ලෝකයට පැමිණෙන්නට නියමිතයි අවුරුදු 7ක පීඩා කාලයක්. ඒ පීඩා කාලය තුල කිතුණුවන්ට මේ ලෝකයේ කිසිදු අනුග්‍රහයක් රැකවරණයක් ලැබෙන්නේ නැහැ. මුළු ලෝකයේ විසින් කිතුණුවන්ව ප්‍රතික්ෂේප කරන අවධියකට කිතුණුවන්ට පැමිණෙන්නට සිදු වෙනවා. ලෝකයේ රාජ්‍ය පාලනයේ විසින් ඒ අවධිය වන විට ලෝකයේ හසුරුවන අන්තක්‍රිස්තුස් කියන සාතන්ගේ දූතයාගේ පාලනය නිසා කිතුණුවන්ට දැඩි පීඩා සමයකට එළඹෙන්නට සිදු වෙනවා. මුල් අවුරුදු 3 කිතුණුවන් තමන්ගේ ජීවිතවල දැඩි අපහසුතාවයන් වලට මේ රාජ්‍ය පාලනය නිසා මැදි වෙන්නට සිදු වෙනවා. ඒ ගැන ජේසුස් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒ පමණක් නොවේ, ඒ අවුරුදු 3 පසුව පැමිණෙන දෙවියන් වහන්සේගේ විනිශ්චය කාලයක් පිළිබඳවත් එලිදරව් පොතේ විස්තර වෙනවා. මේ කියන කොටස් දෙකකින් යුක්ත මහා පීඩා කාලය පසු කරගෙන යන්නට බොහෝ කිතුණුවන්ට සිදු වෙනවා. කිතුණුවන් බොහෝ විට බහුතරයක් අය බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ පීඩා සමයට කලින් අපිව ඔසව ගනී කියන බලාපොරොත්තුව බොහෝ කිතුණුවන්ට තිබෙනවා. දෙවියන් වහන්සේ එලෙස ඔසව ගන්න බවත් බයිබලයේ කියලා තියෙනවා. හැබැයි ඒ ඔසව ගන්නේ පීඩා කාලයට පෙරද පීඩා කාලය තුලද පීඩා කාලයට කලින් දෙවියන් වහන්සේට අවනතව උන්වහන්සේට සැබෑවට ප්‍රේම කරන ඔක්කොම කිතුණුවන්ව ඔසවගෙන අවසන් කරනවද කියන එක බයිබලයේ කොතනවත් ලියලා නැහැ. සමහරු අදහස් දක්වලා තිබෙනවා එලිදරව් පොත විග්‍රහ කරද්දී මහා පීඩා සමය මේ අවුරුදු 7ක පීඩා කාලය ආරම්භ වීමට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේට සැබෑවට අවනත වෙලා ඉන්න සියලුම කිතුණුවන් ඔසවගෙන අවසන් වන බවට මතයක් තිබෙනවා. හැබැයි ඒක බයිබලයේ කිසිම තැනක නිශ්චිතව සඳහන් කරපු දෙයක් නෙමෙයි. ඒක අදහසක්. කෙසේ වෙතත් ඔසවා ගැනීම තිබෙනවා.
හැබැයි ඔසව ගන්නේ කොයි විදිහටද? කොයි කාලෙටද? කොයි කාලෙද හරියටම නිශ්චිතව ඔසව ගන්නේ මොන කාලෙද කියන එක බයිබලයේ හරියටම සඳහන් කරලා නැහැ. හැබැයි ඔසව ගැනීම තිබෙනවා. පීඩා කාලයක් පැමිණෙනවා. පීඩා කාලය තුලින් කිතුණුවන් පිරිසකට යන්නත් සිදු වෙනවා. ඒ පීඩා කාලය හරහා යන්නේ වැරදි කළ කිතුණුවන්ද දෙවියන් වහන්සේට අවනත නොවුණු කිතුණුවන් විතරද ඒ පීඩා සමය තුලින් යන්නේ. ඇත්තටම දෙවියන් වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේත් එක්ක සැබෑවට වෙන් වෙලා ඉන්න කිතුණුවන් ඒ පීඩා සමය හරහා ඔවුන්ට යන්න වෙන්නේ නැද්ද? ඒ ගැන එළිදරව් පොතේ හරියටම කියලා නැහැ. ඒ වුණාට එක සංකේතාත්මක විස්තරයක් එළිදරව් පොතේ තියෙනවා. ස්ත්‍රියකට ගැබ්ගත් ස්ත්‍රියකට ලැබෙන දරුවව දෙවියන් වහන්සේ වෙතට ඇදගනු ලබනවා කියලා කතාවක් ඒකේ කියලා තියෙනවා. ස්ත්‍රියට මේ පීඩා සමයට ඇතුල් වෙන්න සිදු වෙන බව එහි විස්තර කරලා තිබෙනවා. ඒතර ස්ත්‍රිය කවුද? බිහි වුණු දරුවා කවුද කියන එක ගැන විවිධ අදහස් පවතිනවා. මේ කිතුණු ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වල දුන්න අනාවැකි සමහර ඒවා ඉටු වෙලා ඒවා නැවත සම්පූර්ණ වශයෙන් අනාගතයේදී ඉටු වෙන්නටත් යුතුව තිබෙනවා. ඉතින් මේ දරුවෙක් වදන ස්ත්‍රිය අපිට ඉතා සරලව තේරුම් ගත හැකි දේ තමයි දෙවියන් වහන්සේ උදෙසාම වෙන් වී කැප වී සිටින දෙවියන් වහන්සේගේ සභාව, උන්වහන්සේගේ සෙනග. ඔවුන් තුලින් බිහිවන ලදරුවෙක්ව දෙවියන් වහන්සේ වෙතට ඇදගනු ලබනවා. ඒක හරි. හැබැයි ස්ත්‍රියට මේ පීඩා සමය තුලින් යන්න සිදු වෙනවා. එතකොට මේ දරුවෙක් වදපු ස්ත්‍රිය කියලා කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ වැරදි කරපු, දෙවියන් වහන්සේට ඇත්තට ආදරේ නොකරපු කෙනෙක්ද? එවැනි මතයක් කිතුණු සමාජය තුල ගොඩනැගිලා තිබෙනවා. හැබැයි ඇත්තටම පීඩා කාලයට යන සෙනග පිළිබඳව අපි මීට වඩා පුළුල් විදිහට බයිබලයේ අපිට ඇත්තටම දීලා තිබෙන ඉතිහාසය සහ ජේසුස් වහන්සේ අපිට දී තිබෙන ගමන ගැන තේරුම් ගනිමින් අපි වටහා ගත යුතුව තිබෙනවා. පීඩා සමයන් තුල මෙතෙක් කිතුණු ඉතිහාසයේ ආපු පීඩාවන් තුලින් ගමන් කළේ දෙවියන් වහන්සේට ඇත්තටම ආදරේ නොකරපු පිරිසක්ද? එහෙම නැහැ. පීඩාවන් තුලින් ගමන් කළේ දෙවියන් වහන්සේට වැඩිපුරම ආදරේ කරපු අය වැඩිපුර පීඩාවන් වලින් ගියපු විදිහ අපි දැකලා තියෙනවා. ජේසුස් වහන්සේ පීඩාව තුලින් ගියා. උන්වහන්සේගේ ගෝලයන් පාවුල්තුමා මේ සියලු කිතුණුවන් පීඩා සමයක් තුලින් ගියේ නැද්ද? ඔවුන් එතකොට දෙවියන් වහන්සේට සැබෑවට අවනත නොවුන අයද? එහෙම නැහැ. ලෝක ඉතිහාසයේ කිතුණුවන්ට පීඩා සමයන් මීට කලිනුත් උදා වෙලා තිබෙනවා. ඒ පීඩාවන් වලින් ගමන් කළේ ඇත්තනම දෙවියන් වහන්සේට අවනත නොවුන කිතුණුවන් පමණක් නොවේ. දෙවියන් වහන්සේට සැබෑවට ප්‍රේම කළ කිතුණුවනුත් සැබෑ දේව සේවකයනුත් අනිත් සියලු දෙනාගේ බර දරා ගනිමින් ඒ පීඩා කාලයන් පහු කරලා ගියපු ආකාරය අපිට කිතුණු ඉතිහාසයේ දකින්න පුළුවන්. මෙන්න මේ විදිහටම අනාගතයේදී පැමිණෙන්නට නියමිත අවුරුදු 7ක පීඩා සමය තුලින් අපිටත් යන්න සිදු වෙනවා. අපි දෙවියන් වහන්සේ කියපු දේ හරියටම කරාද නැද්ද කියන එක දෙවියන් වහන්සේ විනිශ්චය කරයි. හැබැයි උන්වහන්සේට ඇත්තටම ආදරය කරන සැබෑවට උන්වහන්සේගේ ව්‍යවස්ථාවන් පිළිගෙන එම සුද්ධ මාර්ග අනුව තම ජීවිත හැඩගස්වා ගන්නට අවංක සිතින්ම යොමුණු පිරිසටත් මේ පීඩා සමයන් පහු කරගෙන යන්න සිදු වෙනවා. එතකොට මේ අවුරුදු 7 පීඩා සමය යන්න වෙන්නේ කොහොමද? ලෝකයෙන් ප්‍රතික්ෂේප වීම රසක් තිබෙනවා. ලෝකය ඒ කාලේ අපිට උදව් කරන්නේ නැහැ. ඒ කාලය පටන් ගනිද්දිම සාතන්ගේ සලකුණ පැමිණෙන විදිහ බයිබලයේ එළිදරව් පොතේ විස්තර වෙනවා. ඒ ගැන එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 15 වන පදයේ සිට විස්තර වෙනවා සාතන්ගේ සලකුණ එන විදිහ. ඒක ආවම මොකද්ද වෙන්නේ? මිලේට ගන්න හෝ මිලේට දෙන්න බැරි වෙනවා ඒ සලකුණ නොගත් අයට. කිතුණුව මේ ගැන දන්නවා. මේ සලකුණ අනාගතයේ පැමිණෙන්නට නියමිත බව බොහෝ සභාවන් දන්නවා. ඒ වගේම වුන් දන්නවා ඒ කාලේ මිලේට ගන්න හෝ මිලේට දෙන්නට බැරි අවධියක ගමන් කරන්න සිදු වෙනවා. ඇත්තටම එවැනි කාලයකට කිතුණු සභාවට ඔබ සියලු දෙනාට මුහුණ දෙන්නට සිදු වුණොතින් ඔබට පුළුවන් ද ඒක ජයගෙන ඒ දුෂ්කර කාලය හරහා යන්න.
ඔබට ඒකට සූදානමක් තියනවද? මිලේට ගන්න බැරි වෙනවා, මිලේට දෙන්න බැරි වෙනවා. රජයේ කිසිදු වරප්‍රසාදයක් නැති වෙනවා. බැංකුවකට යන්න, රජයේ කාර්යාලයකට යන්න, කඩේකට ගිහිල්ලා බඩු ටිකක් අරගන්න, අනිත් මිනිස්සුත් එක්ක කිසිම ගනුදෙනුවක් කරන්න ඔබ උපය ගන්න ආදායම් මාර්ග ඒ කිසි දෙයක් මේ කාලෙදී වළංගු වෙන්නේ නැහැ. මේ සලකුණ නොගත් අයට කිසිම වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්න. කඩේකින් මොනවත් ගන්න අවසරයක් ලැබෙන්නේ නැහැ. මේ සාතන්ගේ සලකුණ Tamanගේ දකුණතේ හෝ නළලේ නොගත් අයට ඒ බඳු අවුරුදු 7ක් අපිට පසු කරගෙන යන්න සිදු වෙනවා. ඊට කලින් ඔසව ගත්තොත් හොඳයි. ඊට කලින් පිරිසක් ඔසව ගන්න බව දෙවියන් වහන්සේ කොහොමත් මේ බයිබලයේ කියලා තියෙනවා. ඔසව ගැනීම කියන සිද්ධිය තිබෙනවා. ඒක ඔසව ගන්නව කොහොමත් පිරිසක් ඔසව ගන්නවා. මේ පීඩාවන් වලට මුහුණ දෙන්නට තරම් ශක්තියක් නැති ඒ තරම් ආත්මික වර්ධනය තුල ගොඩ නැගුන් නැති හැබැයි ඇත්තටම දෙවියන් වහන්සේට ආදරය කරන ඒ වුණාට පීඩාවක් දරා ගන්න තරම් ශක්තියක් නැති පිරිස පීඩාවන් වලට කලින් දෙවියන් වහන්සේ කොහොමත් ඔසව ගන්නවා. හැබැයි කොහොමද ඔසව ගන්නෙ? ඔසව ගන්න විදිහ මොකද්ද? ඒ මිනිස්සු මැරිලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යනවද? මේ පීඩා සමයේ එන්න කලින් මිනිස්සු මැරිලා රාජ්‍යයට යනවද? එහෙම නැත්නම් එක සැරේම ඔවුන්ගේ ශරීර අතුරුදහන් වෙලා දෙවියන් වහන්සේ වෙතට ඔවුන්ව ඇද ගන්නවද? ඔසව ගන්න විදිහ ගැන හරි අදහසකුත් මේ බයිබලයේ දීලා නැහැ. කොහොමද ඔසව ගන්නෙ? මැරිලා යනවද? එහෙම නැත්නම් වෙන විදිහකට දෙවියන් වහන්සේ අපිව එක සැරේම අරගන්නවද? ඒක ගැන හරියටම නිශ්චිතව කියලා නැහැ. මෙන්න මෙහෙමයි ඔසව ගන්න කියන එක බයිබලයේ කොතනවත් කියලා නැහැ. ඒක නිසා අපිට අදහස් ඒකට පොවන්න බෑ. මෙන්න මෙහෙම තමයි ඔසව ගැනීම සිදු වෙන්නේ. එක සැරේටම අතුරුදහන් වෙනවා. ඒක තමයි ඔසව ගැනීම. හිටිය ගමන් නැති වෙලා යනවා. ඒක තමයි ඔසව ගැනීම කියලා අපිට එම නිශ්චිත අදහසක් දෙන්න අමාරුයි. ඔසව ගැනීම විදි ගොඩකට වෙන්න පුළුවන්. දැන් සමහර විට කෙනෙක් මිය ගිහිල්ලා එයා පීඩා කාලයට කලින් දෙවියන් වහන්සේ වෙතට යාම ඔසව ගැනීමක් වෙන්න බැරිද? එහෙම ඔසව ගැනීම වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ කොහොමද? ඒකට නිශ්චිත අදහසක් බයිබලයේ දීලා නැහැ. හැබැයි ඔසව ගන්න. ඔසව ගැනීම පැමිණෙනවා. හැබැයි ඒක වෙන්නේ කොහොමද කියන එක ගැන අපි ඊට වඩා පුළුල් විදිහට කල්පනා කළ යුතුයි. මේ කියපු ඔක්කොම දේවල් වෙනවා. ඉතින් පීඩා සමයට කලින් යමෙක් ඔසව ගන්නව නම් හොඳයි. ඒක නරකයි කියලා අපි කියන්නේ නැහැ. එහෙනම් එයාට කිසි පීඩාවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. එයාට පීඩා කාලේ තියෙන දුක් ගැහැට වලින් මිදිලා යාට දෙවියන් වහන්සේ වෙතට ලේසියෙන්ම ඉක්මනින් යන්න පුළුවන්. ඒක හොඳයි. ඒකට අපි හැමෝම කැමති. කැමති වුණාට දෙවියන් වහන්සේ අපිට නියම කළොත් මේ පීඩා සමය පහු කරගෙන දහස් අවුරුදු පාලන සමයට එන්න කියලා අපිට නියම කළොත් මොකද්ද වෙන්නේ? එතකොට අපි මේ පීඩා සමය දරාගෙන ඒ කාලය පසු කරගෙන යා යුතුව තිබෙනවා. එලෙස බොහෝ කිතුණුවන්ට දෙවියන් වහන්සේට ඇත්තටම ප්‍රේම කරන දෙවියන් වහන්සේගේ ජනතාවගෙන් එක පිරිසකට මේ පීඩා සමය පහු කරගෙනත් ඊළඟ අවධියට ඊළඟ යුගයට යන්න සිදු වෙනවා. අන්න ඒ කාලයේදී ඒ කිතුණුවන් හරියට සූදානම් වෙලා නැත්තම් පීඩා සමය පසු කරන්නට ඔවුන්ට අතරමඟදී මේ සැලැස්ම සම්පූර්ණ කරන්න බැරි වෙනවා. දැන් නෝවාගේ සමයේ ජල ගැල්මකින් පොළොව විනාශ වෙද්දී ඒකට සූදානමක් තිබුණා නෝවාට. ඒක තමයි නැවක් හැදුවා. ඒ නැව තුල ඉඳලා තමයි නෝවා පීඩාවෙන් ජයගත්තේ. ඒ වගේම තමයි මුර්ගයාගේ සලකුණ එන්නට නියමිතයි. අවුරුදු 7 පීඩා සමය එන්නට නියමිතයි. ඒ කාලේ අපිව හිරගෙවල් වලට පාවා දෙන්නට නියමිතයි. අපේම පවුල් වල අය විසින් අපිව හිරගෙවල් වලට බාර දෙන්නට නියමිතයි. ඒ ගැන ජේසුස් වහන්සේ විස්තර කරනවා ලූක් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳලා අපි බැලුවොත් ජේසුස් වහන්සේ මෙන්න මේ කියන සිදුවීම තමයි විස්තර කරන්නේ. අනාගතේ එන්නට යන විපත. මේ විදිහට මේ විපත සිදු වෙන්නට නියමිතයි. ලූක් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ ජේසුස් වහන්සේ පැහැදිලි කරලා දීලා තිබෙනවා මුලින්ම මේ පොළවේ රාජ්‍ය පාලනය අපිට විරුද්ධ වෙලා අපිට කරන විනාශය ගැන. එවිට උන්වහන්සේ උන්ට කියනසේක් ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත.
මහත් භූමිකම්පාද නොඑක් තැන්වල සාගත හා වසංගතද වන්නේය. භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය. නමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු නුඹලා පිට අත්හෙලා සිනගෝගවලටත් සිරගෙවල් වලටත් නුඹලා පාවා දෙමින් නුඹලාට පීඩා කරන්නෝය. නුඹලා රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝය. ඒක නුඹලාට සාක්ෂියක් පිණිස වන්නේය. ජේසුස් වහන්සේ කියනවා අපිව රජවරු සහ ආණ්ඩුකාරයන් වෙතට ඇදගෙන යනවා. අපිව පාවල දෙන කාලයක් එනවා. අපේම පවුල්වල අය මව්පිය සහෝදර නෑ මිත්‍රයන් විසින්ම නුඹලා බාර දෙනු ලබන්නොහිය. ලූක් 21:16 ඒක කියනවා. ඔව්හු නුඹලාගෙන් සමහරෙකු මරණයට පත් කරවන්නෝය. මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරවන්නෝය. ජේසුස් වහන්සේ කියනවා මේ විදිහට මේ පීඩා සමය පසු කරන්නට අපිට සිදු වෙනවා. ඒ කාලේ අපිත් එකට හිටපු අයම අපිව පාවල දෙන කාලයකට අපිට ඇතුල් වෙන්නට සිදු වෙනවා. ඉතින් ඒ කාලේ අපිට විශ්වාස කරන්න බෑ මේ විදිහට රැකවරණයක් ලැබෙයි, අපිට උදව් ලැබෙයි, අපේ පවුලෙන් හරි අපිට උදව්වක් ලැබෙයි කියලා විශ්වාස කරන්න බැරි කාලයකට අපිට ඇතුල් වෙන්නට සිදු වෙනවා. ඉතින් ඒ සමය ගැන මේ ලූක් ලියවිල්ලේ විස්තර කරලා තිබෙනවා 21 වෙනි පරිච්ඡේදයේ. සාතන්ගේ සලකුණ ඒ කාලයේදී පැමිණෙනවා. ඒක නොගත්ත සියලු දෙනා ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඔබේ පවුලේ වෙන කෙනෙක් සාතන්ගේ සලකුණ අරගෙන තිබුණා නම් ඒගොල්ලෝ එයාව පාවල දෙන කාලයකට එනවා. ඒ කාලේ අපිට සුපුරුදු ජීවිතයක් අපේ ගෙවල් වලට වෙලා මේ නගරවලට වෙලා ගත කළ නොහැකි යුගයකට අපි පැමිණෙන බව ජේසුස් වහන්සේ මෙහි සඳහන් කරනවා. හරියට ඒක පහුගිය දවස්වල දැන් කොරෝනා වලට ආපු එන්නත විදගත්තේ නැති අයට ඇති වුණු පීඩාවන් වගේ තමයි. රජයෙන් නියම කළා ඔයාලා අනිවාර්යෙන්ම මේ එන්නත විඳින්න අවශ්‍යයි. ඒක නොකළොතින් මොකද්ද වෙන්නේ? කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නැති වෙනවා. කඩේකට ගිහිල්ලා බඩු ගන්න බැරි වෙනවා. ඒ සියලු ප්‍රශ්න තුලින් යන්න සිද්ධ වෙනවා. ඒ වගේම බෙහෙත විදගත්ත පවුලේ අනිත් අයව අනිත් අය විසින් ඔබව පොළඹවනු ලැබුවා. යම් කෙනෙක් ඒ බෙහෙත විද ගන්න නැතුව හිටියානම් කොහොම හරි අරගන්න කියන තැනට ඒ පීඩණය රජයෙන් එල්ල කළා. ඒ වගේම පවුල් වලිනුත් ඒක එල්ල කරනු ලැබුවා. සමහර විට සභාවෙනුත් ඒ පීඩණය සමහර අයට එල්ල වුණා. ඉතින් මෙන්න මීට වඩා දරුණු කාලයක් තමයි මේ සාතන්ගේ සලකුණ පැමිණෙන කාලය කියලා කියන්නේ. දැන් ඒ බෙහෙත විදීම සම්බන්ධයෙන් ඒක විදගත්තේ නැති අයට ඇති වෙන ප්‍රශ්න මෙන්න මේ දේවල් කරන්න බෑ, බඩු ගන්න බෑ, බැංකුවලට යන්න බෑ කියලා විවිධ රාවයන් පැතිරුණා. හැබැයි සාතන්ගේ සලකුණ නිකුත් කරනු ලබන කාලේ ඒක රාවයක් නෙමෙයි, නීතිගත කළා. ඒ සලකුණ නොගත් සියලු දෙනාව මරණයට පත් කරන්නට රජය විසින් ව්‍යවස්ථාවෙන් රාජ්‍ය ව්‍යවස්ථාවෙන්ම බලය ලබා ගන්නවා. ඒ නිසා ඒ කාලේ අපිට සුපුරුදු ජීවිත ගත කරන්න බැරි වෙනවා. අපේ පවුල් වල අයම පාවල දෙනවා අපිව. රජය විසින් අපිව අල්ලලා හිර ගෙවල් වල දාලා තියෙන කාලයකට අපිට ඇතුල් වෙන්නට සිදු වෙනවා. එහෙනම් මොකක්ද ඒ කාලෙදි කරන්න ඕන? අපිට බඩු ගන්න බැරි වෙනවා. කඩේකට ගිහිල්ලා අපිට කන්න බොන්න අවශ්‍ය දේවල් ගන්න බැරි වෙනවා. ඒ කාලේ එක්කෝ බඩගින්නේ මැරෙන්න වෙනවා. එහෙම නැත්නම් අපි ඒකට සූදානම් වෙලා ඉන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අවුරුදු 7 මෙලෙස සාතන්ගේ සලකුණ නොගත් අයට ඒ රජයෙන් ලැබෙන සියලු වරප්‍රසාද අඩු ගානේ කඩේකට ගිහලා කෑමක් බීමක්වත් ගන්න බැරි පීඩාව හරහා ඔවුන්ට යන්නට සිදු වෙනවා. ඒ පමණක් නොවේ මුල් අවුරුදු 3මාරෙන් පසුව පැමිණෙන දෙවියන් වහන්සේගේ විනිශ්චය ලෝකයට ඒ කාලේ පැමිණෙනවා. අන්න ඒක තමයි හොරණෑ 7 පිඹීමත් එක්ක සිදු වුණේ. ජේසුස් වහන්සේ කියනවා මෙන්න මේ හොරණෑ 7 පිඹිනකොට ඔයාලට මෙන්න මේ ලකුණු ටික දැක ගන්න පුළුවන්. ඒව සිදු වෙනකොට ඔයාලා ඇස් ඔසවා බලන්න ජේසුස් වහන්සේ ඔයාලව ගලව ගන්න සූදානමින් ඉන්නේ. උන්වහන්සේගේ ගැලවීම ඉතා ආසන්න වෙලා තිබෙන්නේ එතකොට. ඒක විස්තර වෙනවා ලූක් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳලා. දෙවනි අවුරුදු 3මාර මේ අවුරුදු 7 දෙවනි භාගය මෙන්න මෙහෙමයි සිදු වෙන්නේ. ඉරහා සඳ තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙන් රැළ ගැසීමෙන් ඇතිවෙන ഘോഷාව නිසා වන වියවුලින් පොළවේ ජාතීන්ට දුක් වේදනා වන්නේය.
මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් බයනුත් ලෝකයට පැමිණෙන්නා වූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයාගේ සිත් ක්ලාන්ත වන්නේය. එකල මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව වලාකුලකින් එනවා ඔවුහු දකින්නෝය. මේ දේ සිදුවෙන්නට පටන් ගන්න කල නොබලාගේ මිදීම ලං වූ බැවින් ඉහළ බලා හිස් ඔසවා පල්ලායයි කීසේක. එතකොට ජේසුස් වහන්සේ කියනවා මෙන්න මේ විපත්ති ටික එනකොට හොඳට තේරුම් ගන්න ඕන. අපි අර මුලින් කියපු හොරණෑ පිඹීම තමයි සිදු වෙලා තියෙන්නේ. ඉර අඳුරු වෙනවා, මේ විදිහට තාරකා වැටෙනවා. මේ පරාක්‍රමයන් සියලු මැවිල්ල සොලවනු ලබනවා. ඒක සිදු වෙන්නේ කොහොමද කියලා අපි ඊයේ බැලුවා. එළිදරව්ව 8 වෙනි පරිච්ඡේදයේ ලියලා තියෙන්නේ කොහොමද? හොරණෑ වාදනය කිරීමත් එක්ක එක එක විපත්ති පැමිණෙන විදිහ එළිදරව්ව 8 9 විස්තර කරලා තිබුණා. ඉතින් මෙන්න මේ කාලය පැමිණෙනවා මුල් අවුරුදු 3මාරෙන් පසුව. මුල් අවුරුදු 3මාරේ ලෝකේ රාජ්‍ය පාලනය අන්තක්‍රිස්තුස්ගේ පාලනය විසින් දෙවියන් වහන්සේගේ ජනතාවට අධික ලෙස පීඩා කරනවා. අපේම පවුල් වලින් පාවල දීලා අපිව හිරගෙවල් වල දාන්න කටයුතු කරනවා. සාතන්ගේ සලකුණ නොගත් අය දකුණතේ හෝ නළලේ ඒක අනිවාර්ය කරන රජයෙන් අරගන්න කියලා. ඒක නොගත් අයව දැඩි වෙහෙසකට පීඩාවකට ඒ කාලේ පත් කරු ලබනවා. මේකෙන් මිදෙන්නට නම් අපිට සූදානමක් තිබිය යුතුයි. මේ අවුරුදු 7 අපිට ලෝකෙත් එක්ක එකතු වෙලා ගමන් කරන්න බෑ. මිශ්‍ර වෙලා ගමන් කරන්න බෑ. ලෝකයෙන් සහාය ඇතුව ගමන් කරන්න බෑ. කඩවල වලින් බඩු අරගෙන රජයේ උපකාර ඇතුව මේ අවුරුදු 7 අපිට යන්න කිසිම හැකියාවක් නැහැ. මෙන්න මේක නිසා ඒ අවුරුදු 7ේදී ඇත්තටම අපිට ලෝකයෙන් වෙන් වුණු මුළු ලෝකෙන් ප්‍රතික්ෂේප වුණු හුදකලා වුණු ජීවිතයක් අවුරුදු 7 පුරා ගමන් කරන්නට සිදු වෙනවා. අන්න ඒ ඊළඟට පැමිණෙන අවුරුදු 7 සිහි කරමින් ඒ අවුරුදු 7 සංකේතාත්මකව පැවැත්වීම තමයි මේ කූඩාරම් මංගල්‍යයේ දින 7 තුල අපි සිදු කරනු ලබන්නේ. එදා ඊශ්‍රායල්වරු පොරොන්දු දේශයට එන්න කලින් ගත කළ කාන්තාරයේ ගත කළ ඒ බඳු ජීවිතය සිහි කළා. දැන් අපි එයත් මතක් කරන අතරෙම අපිට ඊට එහා ගියපු පීඩා අවුරුදු 7ක් ගත කරන්නට තිබෙනවා මේ පොළවේ. අන්න ඒ යුගය පසු කරගෙන යාම සඳහා සූදානමක් මතක් කර දීමක් තමයි මේ කූඩාරම් මංගල්‍යයේ පැවැත්වෙන මේ කාලය තුල දෙවියන් වහන්සේ විසින් සිදු කරනු ලබන්නේ. ඒ අවුරුදු 7 අපි යන්න ඕන. දැන් ඔක්කොම කට්ටිය අවුරුදු 7ට කලින් ඔසව ගනී කියලාම බලන් හිටියට හරියන්නේ නැහැ. සමහරව ඔසව ගනී. හැබැයි අපිට ඒ කාලය තුල යන්න සිදු වෙනවා බොහෝ දෙනෙක්ට. අපි ඒ අවුරුදු 7 පසු කරගෙන යන්නට සූදානම් විය යුතුයි. සූදානම් වෙන්නේ කොහොමද? කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න බැරි නම්, කෑමක් අරගන්න බැරි නම් කොහොමද ඒකට සූදානම් වෙන්නේ? එහෙනම් අපි ඒ දේවල් අපි හදාගෙන තිබෙන්න අවශ්‍යයි. සූදානමක් තියෙන්න ඕන. ජලගැල්මක් ඇවිල්ලා මුළු ලෝකේ විනාශ වෙනවා කියලා නොවා දැනගත්තම නොවට ඒක විතරක් කියලා නිකන් හිටියේ නෑ. සූදානම් වීමක් තිබුණා. ජලගැල්ම එනවා, විනාශය එනවා. ජලගැල්මෙන් බේරෙන්න කාටවත් බැරි වෙනවා. එහෙනම් නොවා කොහොමද බේරෙන්නේ? ඒ සඳහා නැවක් හැදුවා. ඒ වගේ තමයි මේ පීඩා සමය එනවා. අවුරුදු 7ක පීඩාවක් එනවා. සාතන්ගේ සලකුණ අපිට ගන්නත් බෑ. ඒක නොගත් අයට කඩේකට ගිහිල්ලා බඩුවක් මුට්ටුවක් ගන්නත් බෑ. රජයේ අනුග්‍රහයකුත් නැති වෙනවා. රජයේ රැකියාවන් ඒ මොනවත් පෙන්ෂන් බැංකුව එක්ක ගනුදෙනු අනිත් මිනිස්සුත් එක්ක ව්‍යාපාරික ගනුදෙනු මේ එකක්වත් අපිට කරන්න බැරි කාලයකට එනවා. එතකොට මේ අවුරුදු 7 කොහොමද අපි යන්න හිතන් ඉන්නේ? අන්න ඒ කාලය තමයි අපිට කූඩාරම් ජීවිතයක් ගත කරන්නට සිදු වෙන කාලය. හරියට මුළු ලෝකයේත් එක්කම කිසිදු සම්බන්ධතාවයක් නැතුව දෙවියන් වහන්සේත් සපේන දෙයකින් ජීවත් වුණු ඊශ්‍රායල් ජාතිය එදා කාන්තාරයේ පහු කරගෙන කාන්තාරයේ කූඩාරම් ගහගෙන දෙවියන් වහන්සේ දෙන දෙයකින් ඒ කාලේ ජීවත් වෙලා හිටියා වගේ අපිටත් එලෙස දෙවියන් වහන්සේ දෙන දෙයක් කාලා බීලා උන්වහන්සේත් එක්ක අවුරුදු 7ක් ගත කරන්නට සිදු වෙනවා පීඩා සමයේ ඉතුරු වෙන පිරිසට. ඒ පිරිස කූඩාරම් වල තමයි ඉන්න වෙන්නේ. ඔවුන්ට නගරේ ඉන්න බැරි වෙනවා. අනිත් මිනිසුත් එක්ක ගනුදෙනු කරමින් සිටින්න බැරි වෙනවා. ඔවුන්ට පලා යන්න සිදු වෙනවා. ජේසුස් වහන්සේ කිව්වා මේ විපත්ති පැමිණෙනවා දකිනකොට පලා යන්න. ඉන්න එපා. ඔබේ පවුලත් එක්ක ඔබට ඉන්න බෑ. ඔබේ එකම පවුලේ අය ගැලවීම ලැබලා නැත්තම් ඔවුන් සාතන්ගේ සලකුණ අරගෙන නම් ගැලවීම ලැබුවත්
ඔවුන් සාතන්ගේ සලකුණ අරගෙන නම් ඊළඟට ඔයාවත් පාවල දෙන කාලෙකට එනවා. ඔයාගේ අම්මා තාත්තා විසින්, පවුලේ අය විසින්, සහෝදර සහෝදරයන් විසින් මෙන්න මෙයා තාම සලකුණ අරගෙන නැහැ කියලා රජයට පාවල දෙන කාලය එනවා. ඒක පහුගිය දවස්වල අපි දැක්ක මේ එන්නත සම්බන්ධයෙන්ුත් ඒක නොගත්ත අයට බල කරුණු ලැබුවා. ඒ පවුල් වලින්ම බල කරුණු ලැබුවා. මම අරගෙන තියෙන ඒක නිසා ඔයත් ගන්න ඕන කියලා දෙමව්පියෝ දරුවන්ට බල කළා. ස්වාමි පුරුෂයා සමහර විට දෙවියන් වහන්සේ කියපු දෙයට සවන් දුන්නේ නැත්තම් එයා එන්නත ගන්න කැමති වුණා නම් එයා අරගත්තා නම් දැන් එන්නත අරගත්ත එක හරිද වැරදිද කියලා නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. වෙච්ච සිදුවීම අසුරින් අපි අනාගතේ වෙන්නට යන සාතන්ගේ සලකුණ ආවම කොහොමද වෙන්නේ කියන එක තේරුම් ගමු. දැන් එන්නත අරගත්තද නැද්ද කියන එක යහපත්ද නැද්ද කියන එක නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. එන්නතක් ගැන එළිදරව් පොතේ කොහොමත් මුකුත් කියලා නැහැ. සාතන්ගේ සලකුණ ඊළඟට එන්නට නියමිතයි. ඉතින් යමෙක් දෙවියන් වහන්සේගේ සුවයෙන් ඉන්නවා නම් එයා එන්නත් නොගන්නවා වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ සුවයෙන් ඉන්න සභාවන් තිබෙනවානේ. ලංකාවෙත් තිබෙනවා. ඒ අය කිසිදු බෙහෙතක් ගන්න නැහැ සමහර අය. ඒක යාලා දෙවියන් වහන්සේත් එක්ක යන ගමන. එතකොට කාටවත් බල කරන්න බෑ. මේක අනිවාර්යෙන් ගන්න ඕන කියලා බල කරන්න හැකියාවක් නැහැ. ඒ වුණත් පහුගිය කාලේ අපි දැක්කා ඒකට බල කරනු ලැබුවා. රජෙන් කිව්වා ඔයාලා මේක ගන්න නැත්තම් අපිත් එක්ක තියෙන ගනුදෙනු නැති වෙනවා, බැංකුවකටවත් යන්න බැරි වෙනවා, කඩේකට ගිහිල්ලා බඩු ගන්න බැරි වෙනවා, විදේශ රටවල් වලට යන්න වෙන කිසිම දෙයකට ඔයාලට අවසර නැති වෙනවා කියලා රාවයක් ප්‍රචාරය කරනු ලැබුවා. ඉතින් ඊට එහා ගියපු කාලයකට තමයි මේ සාතන්ගේ සලකුණත් එක්ක අපි එළඹෙන්නේ. මේ කාලෙදී දැන් සමහරු එන්නත නොගෙන හිටපු අය එයාලට රජයෙන් කියද්දි ඔයාලා එන්නත ගත්තේ නැත්තම් මේ ස්ථානයේ ජොබ් එක කරන්න බැරි වෙනවා කියලා රස්සාව නැති වෙයි කියලා කිව්වනම් ඔයාට විදේශ රටක ඉඳන් ලංකාවට එන්න බැරි වෙයි කියලා කිව්වනම් ඇත්තටම කවුරු හරි කොතන හරි එහෙම නීතියක් දැම්මනම් එන්නත ගත්තේ නැත්තම් ඔයාලට කඩේකට ගිහිල්ලා බඩු ගන්න බැරි වෙනවා, කෑම බීම අර ගන්න බැරි වෙනවා, හාල් පොල් එළවලු ගන්න බැරි වෙනවා කියලා කවුරු හරි එහෙම ඇත්තටම නීතියක් දැම්මනම් දැන් ඒ එන්නත ගන්න නැහැ කියලා හිටපු අය පවා ඇත්තට මේකට සූදානම්ද? එහෙම පුළුවන් ද ඉන්න ඔයාලට දැන් කඩේකට ගිහිල්ලා බඩුවක් මූට්ටුවක් ගන්න නැතුව ඔයාලට මුළු ලෝකෙම වෙන් වෙලා ඉන්න පුළුවන්ද? එහෙම සූදානමක් තිබුණාද දැන් මේ කාලේ? දෙවියන් වහන්සේ ඒක තමයි පෙන්වන්නේ. දැන් අපි සාතන්ගේ සලකුණ එනවා කී ඉන්නවා. ඒ කාලේ මිලේට දෙන්න බෑ කී ඉන්නවා. හැබැයි සූදානමක් තියනවාද කියන එක තමයි දෙවියන් වහන්සේ මේ මතක් කරන්නේ අපිට. මේ එන්නත තුලිනුත් අපිට මතක් කළ දුන්නේ ඒක තමයි. දැන් පිරිසක් ඒක ගන්න නැතුව හිටියා. හැබැයි යාලට රජයෙන් කිසිම වරප්‍රසාදයක් දෙන්නේ නැහැ කියලා කිව්වොත්, කඩේකට යන්න අවසර දෙන්නේ නැහැ කියලා කිව්වොත්, බස් එකක ගමනක් බිමනක් යන්න, විදේශ රටකට යන්න අවසර දෙන්නේ නැහැ කියලා කිව්වොත්, එයාලට එහෙනම් අපි විදේශ රටවල යන්න ඕනෙත් නැහැ. අපිට බස් වල ගමන් බිමන් යන්න ඕනෙත් නැහැ. අපිට කඩවල වල ගිහිල්ලා බඩු ගන්න ඕනෙත් නැහැ කියලා ස්ථීර තීරණයකට ඇවිල්ලා ඔක්කොගෙම වෙන් වෙලා එහෙම ඉන්න පුළුවන් සූදානමක් හිතුණුවන්ට තිබුණාද ඇත්තටම? එහෙම සූදානමක් තිබුණේ නැහැ. ඉතින් ඊළඟ අවස්ථාවේ සාතන්ගේ සලකුණ එන්නට නියමිතයි. මේ සැරේ නිකන් මිනිසුන්ව බය ගන්නවන්න රාවයක් විදිහට සමහර දේවල් ප්‍රකාශ කරනු ලැබුවට ඊළඟ සැරේ නම් ලේසි වෙන්නේ නැහැ. ඊළඟ සැරේ නම් නීතියක් විදිහටම මේක පැමිණෙනවා. නීතියක් විදිහටම කියනවා අනිවාර්යෙන්ම මේක සලකුණ දකුණු අතේ නැත්තම් නළලේ ගන්න ඕන. එහෙම නැත්තම් ඔයාලට කිසිම ගනුදෙනුවක් මිලේට දෙන්නත් බෑ, බිස්නස් කරන්න බෑ, ඔයාලට ගිහිල්ලා කෑම බඩු අරගන්නත් බෑ. ඉතින් ඒ කාලයට පැමිණෙනවා. ඒ කාලයට සූදානමක් අපිට තිබිය යුතුයි. ඒ කාලය එන බව, එබඳු අවුරුදු 7ක් අපිට පසු කර යන්නට සිදුවෙන බව තමයි මේ කූඩාරම් දින 7 තුල දෙවියන් වහන්සේ අපිට මතක් කරන්නේ. මේ කාලෙදී අපි මොකද්ද කරන්නේ? ලෝකයෙන් දුරස් වෙලා කූඩාරම් ගහගත්ත ජීවිතයක්. එදා ඊශ්‍රායල්වරු මේ සැමරුම කළේ එහෙමයි. එයාලා තමන්ගේ ගෙවල් වලින් එළියට ගියා. එළියට ගිහිල්ලා අර ඉස්සර කාන්තාරයේදී කරා වගේ පොඩි පැල්පත් අටවගෙන කූඩාරම් ගහගෙන එයාලා තමන්ගේ දරුවොත් එක්ක එකට ඉඳගෙන ඒ තැන්වල තියෙන දෙයක් කාලා බීලා එහෙම සතියක් ගත කළා. එලෙස තමයි හරිනම් මේ කූඩාරම් මංගල්‍ය අපිත් පැවැත්විය යුත්තේ. දැන් මේ කාලේ එකතු වෙලා අපිට මේවා කරන්න බැරි නිසා අපි මේ අධ්‍යයනය තුලින් තේරුම් ගනිමු. ඔයාලා කූඩාරමක් ගහගෙන එළිය කොහේ හරි පැලක් අටවගෙන නතර වෙලා නැතුව ඇති මේ කාලේ. ඒ වුණාට හොඳට මතක තියාගන්න
අපිට එබඳු කාලයකට අනාගතේ ඉන්න සිදු වෙනවා. ජේසුස් වහන්සේ අපිට කිව්වා එලෙස කාලයක් ගත කරන්න වෙනවා. ඒ කාලෙදී නුඹලට නගරවල ඉන්න බැරි වෙනවා. මිලයට අරගෙන අනිත් මිනිසුත් එක්ක ගනුදෙනු කරන්න බැරි වෙනවා. ඒක විස්තර වෙනවා ලූක් පොතෙත් 21 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ ඉඳලා එදා ඊශ්‍රායලරුන්ට මේක කිව්වා ජේසුස් වහන්සේ නුඹලට යුදයේ ඉන්න බැරි කාලයක් එනවා. ඒ කාලේ නුඹලා කඳුවලට පලා යන්න ඕන. ගම්මානවල ඉන්න අය ගම්මානවලම ඉන්න ඕන. ආයි නගරයට ඇවිල්ලා බලන්න ඒව කරන්න යන්න බෑ. එදා ඊශ්‍රායලරුන්ට ඒ දුන්න අනාවැකිය අපිටත් අදාළයි. අනාගතයේදී අපිටත් මේ දේ එලෙසම සිදු වෙන්නට නියමිතයි. ලූක් 21:20 ඉඳලා එහෙත් යම් කලෙක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද? එකල එහි විනාශය ආසන්න බව දැනගනිල්ලා. එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලා යත්වා. එහි තුල සිටින්නෝ පිටතට යත්වා. ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා. මක්නිසාද ලියන ලද සියල්ල සම්පූර්ණ වන පිණිස ඒ දවස් පලිගැනීමේ දවස් මෙන් වන්නේය. ඒ දවස් පලිගැනීමේ කාලයක් වගේ වෙනවා. ඒක නිසා ඔයාලට ලෝකෙත් එක්ක කිසිම ගනුදෙනුවක් තියාගෙන ඉන්න බැරි කාලයක් එනවා. ඔයාලට කඳුවලට පලා යන්න සිදු වෙනවා. ඈත දුෂ්කර ප්‍රදේශවලට පලා යන්න සිදු වෙනවා. ගිහිල්ලා ඒ තැන්වල දෙවියන් වහන්සේ ඔයාලට සපේන මොනවා හරි දෙයකින් ජීවිතේ ගැට ගහගෙන යන්නට අවුරුදු 7ක් තිබෙනවා. ඒ අවුරුදු 7න් අපේ ඔක්කොම බලාපොරොත්තු නිම වෙලා විනාශ කර නෙමෙයි අපි යන්නේ. අපි ඊළඟ යුගයට යන්න තියෙන සූදානම තමයි ඒ අවුරුදු 7 පහු කරගෙන තමයි අපිට දහස් අවුරුදු පාලන සමයට යන්න වෙන්නේ. ඒක නිසා කිසි බලාපොරොත්තුවක් නැතුව විනාශයකට නිකන් කලකිරිලා යන්න ඕන අවුරුදු 7ක් නෙමෙයි. ඒ අවුරුදු 7න් පසුව ජේසුස් වහන්සේගේ පැමිණීම, දහස් අවුරුදු පාලනය මේ ඔක්කොම එනවා. මේ ඔක්කොම මහා රාජධානිය, සදාකාලිකත්වය, අවුරුදු 1000ක් ජීවත් වීම මේ ඔක්කොම ආශිර්වාද වෙතට අපිට යන්න තිබෙන්නේ මේ අවුරුදු 7ක පීඩා සමය පසු කරගෙන එක පිරිසකට එහෙම යන්න වෙනවා. තව පිරිසක් ඔසව ගන්නවා. ඉතින් ඔසව ගන්නා ඒ වාසනාවන්තයි. යාලට ප්‍රශ්නයක් නැහැ. පීඩාවක් නැතුව ඔසවගෙන මැරිලා ගියත් සැපයි. ඉතින් ඒ කාලේ කවුරු හරි මේ පීඩා සමයට කලින් මිය ගිහිල්ලා ස්වර්ගයට දෙවියන් වහන්සේ වෙතට ගිහිල්ලා එයා පසුව දහස් අවුරුදු පාලන සමයට උඩින් ගෙනල්ලා පහත් කරනවා නම් ඒ වැනි අය ඉතින් වාසනාවන්තයි. එයාලට දෙවියන් වහන්සේ ඒ තරම් බරක් දීලා නැහැ. හැබැයි තව පිරිසකට දෙවියන් වහන්සේ බරකුත් දෙනවා. එහෙමනේ මේ කිතුණු ඉතිහාසය අපි අධ්‍යයනය කරද්දී හැමෝම පීඩාවලින් ගියෙත් නැහැ. හැබැයි පීඩා තුල යන්න උණු දේව සේවකයන්, අවංක දේව දරුවන් පිරිසකුත් හිටියා. දැන් ඒක නිසා කාටවත් කියන්න බෑ පීඩා අවුරුදු 7 තුලින් යන්නේ දෙවියන් වහන්සේට අකීකරු වුණු පිරිසක් කියලා කියන්න බෑ. එහෙම නෙමෙයි. අකීකරු වෙච්ච අයත් ඇති. හැබැයි ඇත්තරම දෙවියන් වහන්සේට කැප වුණු පිරිසකටත් එම කැඳවීම ලැබපු පිරිසකටත් මේ පීඩා සමය තුලින් යන්න සිදු වෙනවා. ඔබේ දරුවන්ට සමහර විට මේ පීඩා සමය තුලින් යන්න වෙයි. අපිට මේ පීඩා සමය තුලින් යන්න වෙයි. යන්න උනොත් යන්න සූදානම් වෙලා ඉන්න ඕන. අන්න ඒ සූදානම තමයි මේ කූඩාරම් මංගල්‍ය පැවැත්වන මේ දින 7 පුරා අපිට ලබා දෙන්නේ. ඒ පීඩා සමයේදී ලෝකය අපිට බොහෝ කරදර ප්‍රශ්න ඇති කරනු ලබනවා. ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝය. ලූක් 21:24 කියනවා ඒ කාලේ දෙවියන් වහන්සේගේ සෙනගට මුහුණ දෙන්නට සිදුවෙන විනාශය සාතන්ගේ, ඒ කියන්නේ අන්ත ක්‍රිස්තුස්ගේ පාලනය නිසා සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ඔවුන් ගෙනියනු ලබන්නෝය. අන්‍ය ජාතීන්ගේ කාලවල සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍ය ජාතීන් විසින් මඩිනු ලබන්නේය. මෙන්න මේ කියපු පීඩාවන් දෙවියන් වහන්සේගේ ජනතාවට මුල් අවුරුදු 3මාර තුලම නොඅඩුව අත්දකින්නට සිදු වෙනවා. ඒක නිසා ඔවුන්ට ඒ ලෝකෙත් එක්ක බද්ධ වෙලා ඉන්න හදන අයට කිසිසේත් ඒක කරගන්න බැරි වෙනවා. එක්කෝ යාලා සාතන්ගේ ක්‍රමයට හැඩ ගැහෙන්න ඕන. ඉතින් සාතන් මුලින්ම අපේ මනසට විවිධ අදහස් දක්වනවා. ඉතින් මේ සලකුණ ගත්තොත් ඔයාලට විනෝදෙන් ඉන්න පුළුවන්, ලෝකේ වරප්‍රසාද ගන්න පුළුවන්. මේ සලකුණ අරගත්තොත් ඔයාලට ලෝකේ තියෙන ඕන සැප සම්පත් ඕන දෙයක් ලබා ගන්න පුළුවන්, ජීවිතය ලබා ගන්න පුළුවන් කියන බලාපොරොත්තුව තමයි මුලින්ම මේ සලකුණ පැමිණෙද්දි දෙන්නේ. හැබැයි පස්සේ මොකද්ද වෙන්නේ? ඒක නොගත් අයව මරා දාන තැනටම සාතන්ගේ පාලනය, අන්තක්‍රිස්තුස් පාලනය බලහත්කාරයෙන් යුක්ත වෙනවා. මනුෂ්‍ය පාලනයේ බලහත්කාරය උච්චම තැනට පත්වෙන අවධිය තමයි ඒ පීඩා සමයේ මුල් අවුරුදු 3මාර. දෙවියන් වහන්සේ එහෙම කාටවත් බලෙන් දේවල් කරන්නේ බලෙන්
මොනවත් දේවල් කරලා නැහැ. දෙවියන් වහන්සේ කියන මෙන්න මෙහෙමයි යන්නේ මේක කරොත් මේකයි වෙන්නේ කියන ඒ තෝර ගැනීම මනුෂ්‍යයට ලබා දෙනවා. හැබැයි සාතන් මොකද්ද කරන්නේ? බලහත්කාරයෙන් මනුෂ්‍යයට දැන් මේ එන්නත ගස්සන්න හදන්නේ බලහත්කාරයෙන් හරි. ඒක තමයි මනුෂ්‍ය පාලනයේ ස්වરૂපය. එහි උසස්ම තැන උච්චම තැන තමයි අර පීඩා අවුරුදු 3මාරේ මුල් කාලේ පැමිණෙන්නේ. ඒ සලකුණ නොගත්තා නම් දකුණු අතේ නළලේ ඒක ගත්තේ නැත්නම් කෙලින්ම ගෙවල් වලින්ම වලව පාවල දෙනවා. ඒ කාලේ අම්මලා තාත්තලා නෑදෑයෝ හිත මිත්‍රයෝ කියලා කතාවක් නැහැ. ගත්ත අය නොගත්ත අයව පාවල දෙනවා. ගත්ත අය ආත්මිකව සාතන්ගේ ඒ පාලනයට බැඳිලා ඉවරයි. ඒක නිසා වුන් සාතන්ට සේවය කරන පිරිසක් විදිහට තමන්ගේ දරුවන්ව පවා පාවල දෙන යුගයකට ඒ කාලේ ඇතුල් වෙන්න අපිට සිදු වෙනවා. ඒ කාලය පහු කරගෙන යනවා. ඉතින් මේ මුල් අවුරුදු 3මාරෙන් පස්සේ දෙවියන් වහන්සේගේ විනිශ්චයකුත් පොළවට එනවා. ඒ විනිශ්චය තුලත් අපිට ඒ ස්වභාවික විපත් පවා දරාගෙන යන්න වෙනවා. හැබැයි මේ හැම එකකදීම දෙවියන් වහන්සේ අපිට යම් රැකවරණයකුත් දීලා තියෙනවා. උපදෙස් දීලා තියෙනවා. කොහොමද මේ කාල පහු කරන්නේ? සූදානම් වෙන්න කියලා තියෙනවා. මේවා වෙනකොට මේ කාල වකවානු තේරුම් අරගෙන සූදානම් වෙලා ඉන්න කියලා අපිට කියලා තියෙනවා. ඒකට තමයි මේ අවුරුද්දක් පාසා මේවා කරන්න කියන්නේ. අවුරුද්දක් පාසා කූඩාරම් මංගල්‍ය කර කර මේ එන්නට යන අවුරුදු 7 ඒ කූඩාරම් ජීවිතයක් ගත කරන්නට සිදු වෙන කාලය සිහි කරලා ඒකට ලෑස්ති වෙන්න කියලා කියන්නේ ඒකයි. ඒ පෙර සූදානම ලැබපු කෙනෙක්ට මේක පසු කරගෙන යාම දෙවියන් වහන්සේ උගන්වලා තියෙන නිසා යම් පහසුවක් තියේවි ඒ කාලේ. හැබැයි මේ එකකටවත් සූදානම් නොවුන කෙනෙක් ඒ අවුරුදු 7 ගමන් කරන්න ගියොත් නම් ලොකු විනාශයක් වෙනවා. එක්කෝ යා මුල් කාලෙම කන්න බොන්න නැතුව මැරෙනවා. කඩේකට ගිහිල්ලා බඩු ගන්න බෑ. අන්න ඒකට තමයි සූදානමක් අවශ්‍ය. ඉතින් ඒ සූදානම තිබෙන්න අවශ්‍යයි. සූදානම් වෙන්න තමයි දෙයක් කලින් කියන්නේ. එහෙම සලකුණක් එනවා මිලේට ගන්න දෙන්න බැරි වෙනවා කියලා කලින් කියලා තියන්නේ ඇයි? කලින් කියන්නේ සූදානම් වෙන්න ඕන නිසා. නෝවාගේ කාලේ ජල ගැල්මක් එනවා කියලා නෝවට කලින් කිව්වේ ඇයි? එයා සූදානම් කරන්න ඕන නිසා. එයා ඒ පීඩා කාලය පහු කරගෙන ඊළඟ යුගයට යන්න ඕන නිසා. දැන් අපිට මේවා කියලා තියෙන්නේ සූදානම් වෙන්න ඕන නිසා. ලූක් පොතේ ජේසුස් වහන්සේ මේ සියලු දේවල් කිව්වා. නිවෙස් වලින්ම අපිව පාවල දෙන විදිය. ඊට පස්සේ ලූක් 21:25 සිට 15ට කියවද්දී එහි විස්තර වෙනවා. මුල් අවුරුදු 3මාරෙන් පස්සේ ස්වභාවිකවම දෙවියන් වහන්සේ එල්ල කරන විනිශ්චයන් කොයි වගේද? 25 වන පදය. ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදේ රැළ ගැසීමෙන් ഘോഷාව නිසා වියවුලෙන් පොළවේ ජාතින් වියවුල් වෙනවා. මෙන්න මේ කොටස ජේසුස් වහන්සේ අපිට කියනවා. හැබැයි මේ ඔක්කොම දේවල් සිදු වෙනකොට නුඹලාගේ ගැලවීම පැමිණලා තිබෙන බැවින් ඒක ආසන්නයටම ඇවිල්ලා තිබෙන බැවින් නුඹලා හිස් ඔසවා බලාපල්ලා. එවිට ජේසුස් වහන්සේගේ ගැලවීම කොහොමත් පැමිණෙනවා ඒ යුගයේදී. ඒ වගේම තමයි ජේසුස් වහන්සේ අපිට කියන මේ හැම කාලෙකදීම උන්වහන්සේගේ රැකවරණය දීලා තියෙනවා. අපිට බය වෙන්න එපා කියන පණිවිඩය ජේසුස් වහන්සේ දීලා තියෙනවා. ඒක නිසා පීඩා කාලය තුලින් අපි ගමන් කළත් නැතත් අපි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ නැහැ. ජේසුස් වහන්සේ කියලා තියෙනවා නුඹලට රැකවරණය ලබා දෙනවා. ලූක් 21:16 වෙනි පදේ ඉඳලා කියනවා නුඹලගේ මව්පිය සහෝදරයනුත් නුඹලව පාවල දෙන කාලයට එනවා. මාගේ නාමය නිසා නුඹලා සියලු දෙනා නුඹලට වෛර වන්නෝය. නමුත් නුඹලගේ හිසකෙස් ගසකටවත් හානියක් නොවන්නේය. නුඹලා ශාන්ති ගුණෙහි සිටීමෙන් නුඹලාගේ ආත්ම දිනා ගන්නහුය. ඒ කියන්නේ ඉවසීමෙන් ඉඳලා නුඹලගේ ආත්ම දිනා ගන්න පුළුවන්. නුඹලට දහස් අවුරුදු පාලනයට එන්න පුළුවන්. ඉවසීමෙන් ඉඳලා නුඹලගේ හිසකෙස් ගහක්වත් නැති වෙලා විනාශ වෙලා ඔයාලා අනාථ වෙලා යන්නේ නැහැ. පීඩා අවුරුදු 7 තුලින් ගියත් දෙවියන් වහන්සේ රැක ගන්න කොහොම හරි ඔයාලව ගෙනියනවා. ඒකට සූදානම් වෙලා ඉන්න කියලා කලින් ඉඳලම කියලා තියෙනවා. කොහොම හරි ගෙනියනවා. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා පීඩා සමයෙන් යන්නත් කවුරුවත් බය වෙන්න ඕනේ නැහැ. පීඩා සමයෙන් අවුරුදු 7 යන්න බයකමට බයිබලයේ කියලා නැති දේවල් මෙන්න මෙහෙම්මම තමයි වෙන්නේ කියලා එහෙම කියන්න යන්නත් එපා. එලිදරව් පොතේ කියලා නැති දේවල් කියන්න යන්න එපා. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? එතකොට දෙවියන් වහන්සේ දෙන්න යන ආශිර්වාද අපෙන් වළක්වනවා කියලා කියනවා. ස්වර්ගයේ දුන බලට නියම කළ ආශිර්වාද එතකොට අපි එලිදරව් පොතේ අපි ඒක හරියට කියලා දීලා නැත්තම් ඒ ආශිර්වාද අපිට නැති වෙනවා. ඒක නිසා ඒ වචන වෙනස් කරන්න බෑ අපේ කැමැත්ත අනුව. යම් කෙනෙක් පීඩා සමය තුල යන්න අකමැති වෙන්න පුළුවන්.
ඔබට පුළුවන් ඒ ගැන දෙවියන් වහන්සේට යාඥා කරලා කියන්න. හැබැයි බයිබලයේ කියලා නැති දේවල් කියන්න එපා. අනිවාර්යයෙන්ම අපි ඔක්කොම ඔසවගෙන ඉවර වෙලා දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච පිරිසක් විතරයි අවුරුදු 7 පීඩාවට යන්නේ. එයාලට එතකොට තමයි තේරෙන්නේ කියලා එකක් බයිබලයේ කොහෙද කියලා තියෙන්නේ. එහෙම කිසි කතාවක් බයිබලයේ කියලා නැහැ. අපි ඒකට යන්න සූදානම් වෙන්න ඕන. පීඩා සමය තුලින් යන්නේක අමාරු වෙන්න පුළුවන්, දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ අපව රැක ගන්නවා. ඒ ඇදහිල්ල විශ්වාසය තියෙනවා. පීඩාවෙන් යන්න උනත් ඇයි අපි බය වෙන්නේ? ඒකට බය වෙලා ධර්මයන් වෙනස් කරන්න ඕනේ නැහැ. යන්න තියෙනවා නම් යමු. ඒක ගිහිල්ලා ඊට පස්සේ අවුරුදු 10 ඒ ආශිර්වාදාත්මක යුගයට අපි ඇතුල් වෙමු. එහෙම පිරිසක් ඇතුල් වෙනවා. ඒ අත්දැකීම් ඔක්කොම එක්ක පීඩා සමයේ වේදනා අත්දැකීම් ඒ සියලු දේ එක්ක අවුරුදු 18 ඒ ජීවත් වුණු ශරීරයෙන්ම ඇතුල් වෙන පිරිසකුත් එන්නවා. ඒ අයව ඇසිපිය ගහන සැනකින් අවුරුදු 10 කාලෙට ගැලපෙන විදිහට ශරීර වෙනස් කරනවා. තව පිරිසක් පීඩාවන් වලට කලින් සහ පීඩාව කාලය අතරමැද සමහරු මැරිලා දෙවියන් වහන්සේ වෙතට ගිහිල්ලා ආයේ ඊළඟට දහස් අවුරුදු පාලන සමයට එක්කගෙනයි. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා හරියටම වෙන්නේ කොහොමද කියලා නෑ. කෙසේ වෙතත් අපෙන් පිරිසකට මේ පීඩා කාලය හරහා යන්න වෙනවා. ඉතින් අපිට යන්න වෙයි. ඒකට සූදානම් වෙලා ඉමු. ඊට කලින් ඔසව ගත්තොත් හොඳයි. මෙන්න මේ කියපු ලෝකයෙන් වෙන් වෙලා යන්නට තිබෙන අවුරුදු 7ක පීඩා සමය සිහි කරනවා. මේ දවස් 7ක කූඩාරම් මංගල්‍ය තුල. ඇයි එළියට බහලා කූඩාරම් ගහගන්නේ? මොකටද මේකට කූඩාරම් මංගල්‍ය කියන්නේ? ඇයි මේක පැවැත්විය යුත්තේ? මෙහිදී අපි ලෝකෙන් ලබාගත් හැමදේම අතහැරලා අපිට එක අවුරුදු ගණනාවක් කූඩාරම් වල ඒ කියන්නේ ලෝකයේ කිසිම වරප්‍රසාදයක් නොමැතිව ලෝකෙන් වෙන් වුණු දිවියක් ගත කරන්නට සිදුවෙන බව තමයි මේ වසරක් පාසා මේ කූඩාරම් මංගල්‍යයන් වලදී අපි සිහි කරලා එයට සූදානම් වීම තමයි මේ කාලේ කරන්නේ. ඉතින් අපි ඉදිරියට තවදුරටත් බලමු. ඒ කියන පීඩා සමයට කොහොමද සූදානම් වෙන්නේ? සූදානම් විය යුතු ආකාරය නම් සාතන්ගේ සලකුණ නොගෙන ඒ හරහා යන ආකාරය නම් අපි මීට පෙරත් අපේ මේ channel එකේ උගන්වලා තියෙනවා. ඔබට ඒවා පසුපසට ගිහිල්ලා ඒ දේශනා අහන්න බලන්න පුළුවන්. නොතේරෙන කෙනෙක්ට කතා කරලා නැවත අහලා දැනගන්න පුළුවන්. ඉදිරි දවස්වලදීත් අපි මේ කූඩාරම් මංගල්‍යයට අදාළව අපි විමසලා බලමු කොහොමද අපි තවදුරටත් මේ කාලයට සූදානම් විය යුත්තේ කියන එක පිළිබඳව. මේ වෙලාවේ අපි ඔබ සියලු දෙනාගෙන් සමුගන්නවා. ඔබ හැමෝටම ජේසු පිහිටයි.